යාර්තා ටියුට් එක ලියන්න තමයි ඒක ලියන්න තමයි මම මේ නෝට් එක දෙන්න හදන්නේ. යාර්තා ටියුට් එකේ මේ ටිකේ තියෙනවා ඒ ටික. ලියන්න ඉඩ තියලා ඉවරලා. ඒක කමන්නේ දැන් ඒක ගැන හිතන්න එපා. මේ පිටු දෙකේ ලියාගමු. පරමාණු විහාර ටියුට් එක අන්තිම පිටු දෙක ලියා ගන්න පුළුවන්. පස්සේ ඕනනම් අර ටියුට් එක හම්බුනාට පස්සේ ඒක එතන දාගන්න තියෙන්නේ. හරි? right. හරි. අපි කතා කරේ අන්තිමට රිබ්ලොග්ගීගේ තරංග ද්විතත්වය ගැන කතා කරා. මේ කාක්ෂික ගැන පොඩ්ඩක් එතන ඒක කියලා ඉන්නම්. මේ කාක්ෂික ගැන හඳුනා ගැනීම සිද්ධ කරන්නේ හයිසන්බර්ග් විසින්. හයිසන්බර්ග් ඉදිරිපත් කරනවා අවිනිශ්චිතතා මූල ධර්මය කියලා එක. අවිනිශ්චිතතා මූල ධර්මය. අවිනිශ්චිතතා මූල ධර්මය කියලා ඉදිරිපත් කරනවා. ඒක කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන මේ ලොකු කතාවක් මේක. ඒක අපිට අවශ්‍ය ටික විතරක් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන පතයක්වත් තියෙන තැනක්වත් නිශ්චිතව කියන්න බෑ කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන පතයක් හෝ පවතින ස්ථානයක් නිශ්චිතව කියන්න බෑ. කියන්න පුළුවන් යම් ස්ථානයක ඉලෙක්ට්‍රෝන හමු වීමේ සම්භාවිතාවයක් විතරයි කියලා කියන්නේ. તો ඉලෙක්ට්‍රෝන හමු වීමේ සම්භාවිතාවය උපරිම වෙච්ච ප්‍රදේශය. ඉලෙක්ට්‍රෝන හමු වීමේ සම්භාවිතාවය උපරිම වෙච්ච 95ක් වෙච්ච ප්‍රදේශයට අපි කියනවා කාක්ෂිකයක් කියලා. ඉලෙක්ට්‍රෝන හමු වීමේ සම්භාවිතාවය 95ක් වෙච්ච ප්‍රදේශයට අපි කියනවා කාක්ෂිකයක් කියලා. අද මේ කාක්ෂික කියන ඒවායින් පිටත් ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන්. දැන් ප්‍රධාන ශක්ති මට්ටම ගැන අපි කතා කරානේ. ප්‍රධාන ශක්ති මට්ටම ඇතුළේ ඉන්න උපශක්ති මට්ටම. උපශක්ති මට්ටම ඇතුළේ ඉන්න කාක්ෂික. මේ කාක්ෂික තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. කාක්ෂික S කාක්ෂික P කාක්ෂික එහෙම තියෙනවා. S කාක්ෂික ගෝලාකාරයි. දෙක S කාක්ෂික කියන මෙහෙම එක මෙන්න නෂ්ටය තියෙනවා ඒක වටා වෙච්ච ගෝලයක්. එක S කාක්ෂිකය. දෙක S කියන්නේ මේ එක S මැදි කරගත්ත ඊට වඩා විශාල ගෝලයක්. ගෝලයක් ඈ ත්‍රිමාණයි මේක. P කාක්ෂිකද P කාක්ෂික තුන් දෙනෙක් ඉන්න. P කාක්ෂික තුන් දෙනාම ඉගෙන ලම්බක තල තුනක තියෙන මේ වගේ. එක්කෙනෙක් ඉන්නවා නම් මෙහෙම අනිත් එක්කෙනා ඉන්නවා නම් මෙහෙම. ඉතුරු එක්කෙනා ඉන්නේ මෙහෙම. ඒ කියන්නේ මේ වගේ තල තුනක තියෙන. එකිනෙකට ලම්බක තල තුනක තියෙන. මේ වගේ. එක P කාක්ෂියක් මෙහෙම ඉන්නකොට තව කෙනෙක් ඉන්නවා මෙහෙම මේ දෙන ලම්බකයිනේ. මේ දෙන්නටම ලම්බක වෙන අනිත් එක්කෙනා මෙහෙම ඉන්නවා. මේ විදිහට. ඉගෙනට ලම්බකෝ තියෙන. හරි. එතකොට මෙයා මෙහෙම තියෙනවා. ඊළඟට මෙයා මෙහෙම ඉන්නවා. මෙයා ඉන්නවා මෙහෙම. ඔමි. ලම්බක තව තුනක තියෙන. එකක් මෙහෙම තියෙනවා අනිත් එක නම් මෙහෙම ඉන්නවා ඊටු එක නම් මෙහෙම ඉන්නවා. මේ ඩම්බෙල් ආකාර P කක්ෂි ඩම්බෙල් හැඩයක් තියෙන. ඩම්බෙල් දන්නවනේ. ඩම්බෙල් හැඩය කියන එක දන්නව නේද? නැද්ද? ඩම්බෙල් කියන්නේ මෙහෙම හැඩයක්. චිකන් පාර්ට්ස් එකම තියෙන ඩම්බෙල්. ඔන්න ඔහොම. හරිද? අර කාඩුන් වල බල්ලු එහෙම දෙන බල්ලන් දෙන මස් කඩු දෙන ඒ වගේ. ඔන්න ඒ වගේ. ඒලා ඩම්බෙල් හැඩ කියන්නේ ඕක තමයි. මේ පෙත්තක් නෑ මේක මේ පැතරි නෑ මේ. ත්‍රිමාණ බැලුම් බෝල දෙයක් හයි කළා වගේ. ත්‍රිමාණ උයක්. මේ P කාක්ෂි දෙන කොහොමයි? මේ අපි PX PY PZ කියලා නම් කරනවා. මෙයා මම අපි කියමු PX කියලා. ඒතර මෙයා PY මෙයා PZ කාක්ෂිකේ මේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? හරි. PX PY PZ. කාක්ෂියක් කියන ඔන්න ඔහොමයක් තමයි. ඉලෙක්ට්‍රෝන හමු වීමේ සම්භාවිතාව උපරිම වෙච්ච 95ක් වෙච්ච ප්‍රදේශය අපි සීමා පෘෂ්ඨයකින් මායිම් කරාම එයාට අයත්තර ත්‍රිමාණ අවකාශයට අපි කියනවා කාක්ෂිකයක් කියලා. හරි? මේ කියලා තියෙන්නේ පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝනයක් පිහිටීමේ සම්භාවිතාවය. එහි නෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ව්‍යාප්තිය ඇති ආකාරය කාක්ෂික හැඩය අපට පෙන්වා දෙයි කියලා කියන්නේ. පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝනයක් පිහිටීමේ සම්භාවිතාවය එහි නෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ව්‍යාප්ති වී ඇති ආකාරය තමයි කාක්ෂිකයෙන් පෙන්වන්නේ අපිට. S කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගෝලීයව සම්මිතික වන අතර නෂ්ටි වඩා කේන්ද්‍රගත වී ඇත. මේ ගෝල තියෙන 1S 2S 3S එන්න විශාලලා තියෙන. වෙනත් වශයෙන් කිව්වොත් S කාක්ෂික හැඩයෙන් ගෝලීය වේ.
එක් P උපකවචයක් සඳහා ML ට ගත හැකි අගයන්. මේ L ගැන එහෙම හිතන්න එපා. මේ ඊගන් කියලා දෙනවා ඉස්සරහට. කාක්ෂික තුනක් වෙයි. S කාක්ෂික වල මෙන්න මේවායි ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ගෝලීය ව්‍යාප්ති වී නැත. ඒ වෙන නෂ්ටීය දෙපසින් වූ ඩම්බෙල් ආකාර ප්‍රදේශ දෙකක ඉලෙක්ට්‍රෝන ඝනත්වය සාන්ද්‍රණය වී ඇත. ඒ ඩම්බෙල් ආකාර කාක්ෂිකයන් කණ්ඩිකා දෙකකින් කොටස් දෙකකින් යුක්ත වන අතර එම කණ්ඩිකා නෂ්ටීය මගින් වෙන් වී පවතී. මේ මැද්දේ තියෙන නෂ්ටීය. කණ්ඩිකා දෙක මේ තියෙන කණ්ඩ කෑලි දෙකකින් තියෙන මෙහෙම කෑල්ලයි මෙහෙම කෑල්ලයි තියෙන. කණ්ඩිකා දෙකක් කියන්නේ කොටස් දෙකක් කියන එක. මෙහෙම එක කොටසක් තියෙනවා අනිත් කොටස මෙහෙම තියෙනවා. මැද්දේ ඉන්න නෂ්ටීය. මෙහෙම ඉන්න මෙහෙම එක කොටසක් තියෙනවා අනිත් කොටස මෙහෙම තියෙනවා. මැද්දේ ඉන්න නෂ්ටීය. මෙහෙම ඉන්න මෙහෙම කොටසක් තියෙනවා අනිත් කොටස මෙහෙම තියෙනවා. මෙන්න නෂ්ටීය. හරි. එක් අගය සඳහා වූ P කාක්ෂික තුන එකම තරමින් හා හැඩයෙන් යුක්ත වන අතර හැඩ සමානයි සයිස්යත් සමානයි ඉගෙන වෙනස් වන්නේ අවකාශ දිශානතියයි. අවකාශය පිළිඳා වෙනස් වෙන්නේ. මේවා px py සහ pz ලෙස නම් කිරීම සුදුසුය. යටි අකුරින් ප්‍රකාශ වන්නේ කාක්ෂික දිශානත වී කාටසි යන තලයයි. දැන් අපි කියන්නේ මේක x අක්ෂය කියලා අපි කියන්නේ ඒකයි px කිව්වේ. මෙහා y අක්ෂයනේ. ඒකයි py කිව්වේ. මේකට අපි ත්‍රිමාන අක්ෂ පද්ධතියක් ගත්තොත් එහෙම මේ ද්විමානයේ ත්‍රිමාන අක්ෂ පද්ධතිය ගත්තොත් මේකට අපි කියන්නේ z අක්ෂය කියලානේ. ඒකයි යාට z කියලා කිව්වේ. හරි. නම් කරලා තියෙනවා ඒ ටික හරි. දෙන ලද කවචයකදී D කාක්ෂික විවිධ හැඩවලින් යුක්ත වන අතර ඒවායේ අවකාශීය දිශාන්ත වෙනස්ය. F කාක්ෂික හැඩ D කාක්ෂික හැඩවලට වඩා සංකීර්ණ වේ. දෙන ලද කවචයකදී D කාක්ෂික විවිධ හැඩවලින් යුක්තයි. දැන් P කාක්ෂික තුන්දෙනාම එකම හැඩයක් නේ තිබ්බ ඩම්බෙලාකාරයිනේ. හැබැයි D කාක්ෂික එහෙම නැහැ. D උපශක්ති මට්ටමේ D කාක්ෂික පහක් වෙනවා ඒවා හැඩ වෙනස්. දිශාන්තයත් වෙනස්. F කාක්ෂිකටත් වඩා සංකීර්ණ කියලා අපි වගේ ඉගෙන යන්නේ නැහැ. හරි. කාක්ෂික හා ක්වොන්ටම් අංක බෝර් ආකෘතිය මගින් කක්ෂයක් විස්තර කරන එන්නම් වූ එක් ක්වොන්ටම් අංකයක් හඳුන්වා දෙන ලදී. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ආකෘතිය පරමාණු ඉලෙක්ට්‍රෝන සැරිසරන කක්ෂයක් විස්තර කිරීම සඳහා ගණිතමය වශයෙන් ව්‍යුත්පන්න කරන ලද NL හා ML නම් වූ ක්වොන්ටම් අංක තුනක්ද ඉලෙක්ට්‍රෝන බැමීම භ්‍රමණය විස්තර කරන්න වූ MS නැමැති තවත් ක්වොන්ටම් අංකයක් භාවිතයට ගනී කියලා කියන්නේ. මේවා තමයි විස්තර කරලා කියන්නේ. මේ ශ්‍රොඩින්ගර්ගේ තරංග ශ්‍රිතයෙන් තමයි ඔය ටික එන්නේ. ශ්‍රොඩින්ගර් ඉදිරිපත් කරන තරංග ශ්‍රිතය කියලා එකක්. ශ්‍රොඩින්ගර්ගේ තරංග සමීකරණ තරංග ශ්‍රිතය. මේක විසඳුවාම එනවා ක්වොන්ටම් අංක හතරක්. N L M L MS කියලා ක්වොන්ටම් අංක හතරක් එනවා. N ට අපි කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය මෙයාට අපි කියන්නේ. ප්‍රධාන ක්වොන්ටම් අංකය මේක ප්‍රධාන ක්වොන්ටම් අංකය. L ට අපි කියන්නේ උද්දිගංශ ක්වොන්ටම් අංකය කියලා කියන්නේ. මේක උද්දිගංශ ක්වොන්ටම් අංකය. උද්දිගංශ ක්වොන්ටම් අංකය. මේක චුම්බක ක්වොන්ටම් අංකය. චුම්බක ක්වොන්ටම් අංකය. MS තමයි බෑමුම් නැත්නම් භ්‍රමණ ස්පිනින් භ්‍රමණ ක්වොන්ටම් අංකය කියලා කියනවා. භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. ඒ ක්වොන්ටම් අංක හතරක් ඔයගේ තියෙනවා. ඉස්සර මෙන්න මේක අඳ ගමුද අපි අර ටික. අඳ ගන්න දෙයක් නැහැ මේවා නම් දීලා තියෙනවා මේ P කාක්ෂ තුන අඳ ගන්න එක රූපයක. මේ P කාක්ෂ තියෙන එතනින්ම අඳ ගන්න මේ තුන් දෙනා.
හරි නැගතනේ මේ ක්වොන්ටම් අංක කතාවට දැන් යන් අපි ශ්‍රොඩින්ගර්ගේ තරංග ශ්‍රිතයෙන් තමයි ක්වොන්ටම් අංක ටික කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය උද්දීකංශ ක්වොන්ටම් අංකය ඒ ටික අවිනිශ්චිතතා මූලධර්ම ගැන ඔන්න වාක්‍යයක් ලියලා ඉමු ලියන්න දෙයක් තමයි නැත්තේ නේ මෙහෙන් ලියමු මෙහෙන් ලියමුද ආයෙ වෙනම කොහක ලියන්න ඕන මෙහෙම ලියන්න මේ දාර දිගේ මේම රෝස පාට ලියාගෙන යන්න තියෙන්නේ මෙහෙම ලියමු හරි දැන් මේ मूलद्रव्य परमाणुवක ඉලෙක්ට්‍රෝනයක් පවතින ස්ථානයක් හෝ ගමන් කරන පතයක් ගමන් කරන පතයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ හයිසන්බර්ග් ප්‍රකාශ කළ හැක්කේ යම් ස්ථානයකදී ඉලෙක්ට්‍රෝනය හමුවීමේ සම්භාවිතාවය පමණක් බව පැහැදිලි කරන ලදී එන කොළපාරෙන් ලියන්න ඒ අනුව ඉලෙක්ට්‍රෝනය හමුවීමේ සම්භාවිතාවය උපරිම වූ බලන්න 95ක් වූ ප්‍රදේශයේ සීමා පෘෂ්ඨයකින් මායිම් කළ විට එයට අයත්න ත්‍රිමාණීය අවකාශය කාක්ෂිකයක් ලෙස හඳුන්වයි. හරි රයිට් ඒ ටික හරි. දැන් ඔන්න මේ ශ්‍රොඩින්ගර්ගේ සමීකරණ ගැන කියන්න යන්නේ මේ ක්වොන්ටම් අංක ටික පැහැදිලි කරලා නම් තියෙනවා මෙතන. ඒක කමක් නැහැ. අපි ඊට පල්ලෙහාන් ලියමු. නැත්නම් මේ එහා පැත්තේ පිටුවෙන් ලියමු. ඔය පරමාණු විෂ ටියුට් එකේ 18න් පස්සේ හිස් පිටු දෙකක් තියෙනවානේ. ඒක හිස් පිටුක ලියන්න මේ ඉතුරු ටික ලියන්න මේක ගන්න. ආවර්තන ටියුට් එක ගන්න මේ ඒක PDF එක දාලා තිබ්බනේ මේකේ print එකක් අරන් හරි මොකක් හරි ක්‍රමයකින් මේ දැනන මේ පළවෙනි පිටු දෙක තුනේ ලියා ගන්න වෙනවා අපිට අද. හරි. ටියුට් එක හම්බුනාට පස්සේ ඒක ආපස්සට ලියා ගන්න. නැත්නම් වෙන කොලයක කොහරි ලියා ගන්න මේ ටියුට් එක හම්බුනාට පස්සේ මේ ගෙදරට ආවට පස්සේ මේකේ අදාළ තැන් වල ලියා ගන්න තියෙන්නේ. හරි. දැනට දැන් මේ කියන එක තර නෙමෙයි ලියන්නේ. දැන් කියන ලියන්නේ මේක ඉතුරු කොලේ ලියන්න. 18න් පස්සේ තියෙන කොලේ ලියන්න. පරමාණු විෂ ටියුට් එකේ 18න් පස්සේ තියෙන 19 පිටු උඩින් ලියන්න. හරි. එහෙම ලියන්න. ශ්‍රොඩින්ගර්ගේ තරංග ශ්‍රිතය විසඳීමෙන් මූල ද්‍රව්‍යයක් සඳහා වන
මූල් ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝනයක් සඳහා වන මූල් ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝනයක් සඳහා වන ක්වොන්ටම් අංක හඳුනාගත හැකි ඒවා පහත ආකාර වේ කියලා මෙතන ලියන්න. n ප්‍රධාන ක්වොන්ටම් අංකය, l උද්දිගර්ෂ ක්වොන්ටම් අංකය, ml චුම්බක ක්වොන්ටම් අංකය, ms බෑමුම් නැත්නම් භ්‍රමණ ක්වොන්ටම් අංකය. ලියන්න ඉක්මනට. හරි. ඉවදෙරි. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, බෑමුම් නැත්නම් භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. ඉවරයි. හරි. දැන් අපි එකින් එක බලමු. දැන් ඉගෙන යටින් ලියන්න එම අගයන් සඳහා එම ක්වොන්ටම් අංක සඳහා ලැබෙන අගයන් භාවිතයෙන් අදාළ ඉලෙක්ට්‍රෝනයේ පවතින ප්‍රධාන ශක්ති මට්ටම උපශක්ති මට්ටම කාක්ෂිකය හා භ්‍රමණ දිශාව හඳුනාගත හැකිය. හරි. දැන් ගන්න ආතටියුට් එක ගන්න. ආතටියුට් දෙන්න මෙහෙම කියනවා. කාක්ෂික හා ක්වොන්ටම් අංක. බෝර් ආකෘතිය මගින් කක්ෂයක් විස්තර කරන n නම් වූ එක් ක්වොන්ටම් අංකයක් හඳුනා දෙන ලදී. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ආකෘතිය. පරමාණු ඉලෙක්ට්‍රෝන සැරිසරන කක්ෂය විසඳීම සඳහා ගණිතමය වශයෙන් ව්‍යුත්පන්න කරන ලද n l හා ml නම් වූ ක්වොන්ටම් අංක තුනක්ද ඉලෙක්ට්‍රෝන බැමීම භ්‍රමණය විශ්ලේෂ කරන්න වූ ms නැමැති තවත් ක්වොන්ටම් අංකයක්ද බාහිර ගනි. අර කිව්ව එකම තමයි මේ කියලා තියෙන්නේ. ඒකම තමයි මේ තියෙන්නේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. n සඳහා ලැබෙන අගයෙන් අපේ ප්‍රධාන ශක්ති මට්ටම හොයාගන්න පුළුවන්. n සඳහා ලැබෙන්නේ 1 2 3 4 5 එහෙම අගයන් ලැබෙන්න පුළුවන්. ඔගේ අපේ ප්‍රධාන ශක්ති මට්ටම හොයාගන්න පුළුවන්. ප්‍රධාන ශක්ති මට්ටම මේක n සමාන 1 කියලා આવොත් එයා පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනය. පළවෙනි ශක්ති මට්ටම. මේක දෙවෙනි ශක්ති මට්ටම. n සමාන 2 આવොත් දෙවෙනි ශක්ති මට්ටම. ඒ වගේ n සමානයි 3 4 5 එනකොට ඒ අදාළ ශක්ති මට්ටම තමයි කියවේ. හරිද? n සමානයි 3 આવොත් තුන්වෙනි ශක්ති මට්ටම. මේක හතරවෙනි ශක්ති මට්ටම. මේක පස්වෙනි ශක්ති මට්ටම. හරි. ඊට අපි කවච කියලා කියනවා මේවට. කවචේ K L M N තමයි තියෙන්නේ.
ඒ පාර්ශ්ව ශක්ති මට්ටම් ගැන අපි ඉගෙන ගන්න නැහැ. ඉතින් මෙතන අපි නවත්තමු. K කවචයේ ඉලෙක්ට්‍රෝනයක් කියලා කොහේ හරි තිබ්බොත් ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනය. L කවචයේ ඉලෙක්ට්‍රෝන කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනය. හරි. N සඳහා ලැබෙන අගයෙන් අපිට කියන්න පුළුවන් අදාළ ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද කියලා. ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් ගන්න ඕක. ඊට L කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය නැත්නම් උද්දිකාංශ ක්වොන්ටම් අංකය. N ලැබෙන්නේ බිඳුවේ සිට n ඍණ 1 දක්වා වූ අගයන් විතරයි ලැබෙන්නේ. බිඳුව සිට n ඍණ 1 දක්වා වූ අගයන් විතරයි. n සමාන 1 වුණොත් එහෙම. ඒතර 1 ඍණ 1 කියන්නේ බිඳුවනේ. ඒතර බිඳුවේ සිට බිඳුව දක්වාගෙන l ට ලැබෙන බිඳුව විතරයි. n සමාන 2 වුණොත් එහෙම. 2 ඍණ 1 කියන්නේ 1යිනේ. ඒතර l සමානයි බිඳුව වෙන්න පුළුවන්, l සමානයි 1 වෙන්නත් පුළුවන්. එන n සමානයි 3 වුණොත් එහෙම. L බිඳුව වෙන්න පුළුවන්, L 1 වෙන්න පුළුවන්, L 2 වෙන්න පුළුවන්. n සමානයි 4 වුණොත් එහෙම. L සමානයි බිඳුව වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්. ඊළඟට තමයි මෙන්න මේක. මේක දෙන්නේ. ඊළඟට L සමානයි බිඳුව කියලා කියන්නේ S උපශක්ති මට්ටමට. S උපශක්ති මට්ටම. L සමානයි 1 කියන්නේ P උපශක්ති මට්ටම. L සමානයි 2 කියන්නේ D උපශක්ති මට්ටම. D උපශක්ති මට්ටම. L සමානයි 3 කියන්නේ F උපශක්ති මට්ටම. හරි. ඔව් මේ L සමානයි බිඳුව කියන්නේ S උපශක්ති මට්ටම. L සමාන 1 කියන්නේ P උපශක්ති මට්ටම. L සමාන 2 කියන්නේ D, L සමාන 3 කියන්නේ F උපශක්ති මට්ටම. ඒතර වැඩේ මෙහෙමයි මේ. n සමානයි 1යි L සමානයි බිඳුවයි කිව්වොත් මෙයාගේ ප්‍රධාන ශක්ති මට්ටම 1. උපශක්ති මට්ටම S. මෙයා 1s වල ඉන්න ඉලෙක්ට්‍රෝනය. n සමානයි 2යි L සමානයි බිඳුවක මේක 2s වල ඉන්න ඉලෙක්ට්‍රෝනය. 2s වල ඉන්න. n සමානයි 3යි L සමානයි බිඳුවක කිව්වොත් මේක 3s වල ඉන්න. මෙයා 4s වල ඉන්න. ඔය විදිහට. n සමානයි 2යි L සමාන 1යි කිව්වොත් මේක 2p. මේක 3p. මෙයා 4p. n සමානයි 3 L සමාන 2 වුණොත් එම 3d වල තියෙන ඉලෙක්ට්‍රෝන. 3d වල ඉන්නේ. මේක 3d නේ, මේ 4d නේ. මෙයා 4d, මෙයා 4f. ඔය විදියට. හරිද? දැන් මේකේ අනිත් කතාව තමයි n සමානයි 1 විට L සමානයි බිඳුව විතරක් ලැබෙනකන තේරුම මොකද්ද? n සමාන කියන්නේ පළවෙනි ශක්ති මට්ටමනේ. පළවෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම ඉන්නේ S විතරයි. පළවෙනි ශක්ති මට්ටම S උපශක්ති මට්ටමක් විතරයි තියෙන්නේ. P D F කිසිම උපශක්ති මට්ටමක් පළවෙනි ශක්ති මට්ටමේ නැහැ. දෙවෙනි ශක්ති මට්ටමේ S සහ P උපශක්ති මට්ටම් තියෙනවා, D සහ F නැහැ. තුන්වෙනි ශක්ති මට්ටමේ S P D තුන් දෙනාම ඉන්නවා, F නැහැ. හතරවෙනි ශක්ති මට්ටමේ S P D F ඔක්කොම ළම ඉන්නවා. පළවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමක් විතරයි. දෙවෙනි ශක්ති මට්ටමේ S සහ P ඉන්නවා. තුන්වෙනි ශක්ති මට්ටමේ S P D ඉන්නවා. හතරවෙනි ශක්ති මට්ටමේ S P D F ඔක්කොම ඉන්නවා. අපි ලියන්න පටන් ගමු මේක. ප්‍රධාන ක්වොන්ටම් අංක n. ප්‍රධාන ක්වොන්ටම් අංක n මේ 1 2 3 ලෙස යන ධන පූර්ණ සංඛ්‍යා දරයි. මේ ක්වොන්ටම් අංකයෙන් ඉලෙක්ට්‍රෝනය පරමාණු තුල අත්පත් කර ගන්නා වූ ප්‍රධාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කවචයේ අර්ථ දක්වේ. n හි අගේ වැඩිවත්ම කාක්ෂිකයේ වඩා විශාල වන අතර ඉලෙක්ට්‍රෝන නෂ්ට දුරස්තව ගත කරන කාලය වැඩි. n ගේ අගේ විශාල වෙනවා කියලා කියන්නේ එළිය ශක්ති මට්ටමක තියෙන්නේ. නෂ්ට දුර ඈතින් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒකයි කියලා තියෙන්නේ. මෙන්න මේක එළිය. උඩට විතරයි. ඒ ඉඩ දියලා තියෙන එතන ලියන්න.
හරිද? හරි. කෝණික ගම්‍යතා හේවත් උද්දිකාංශ ක්වොන්ටම් අංකය. L මෙහි එක් එක් n අගය විශේෂයි මේට බිඳුවේ සිට n ඍණ 1 දක්වා පූර්ණ සංඛ්‍යා අගයන් තිබිය හැක. මේ ක්වොන්ටම් අංකයෙන් කාක්ෂිකයේ හැඩය අර්ථ දක්වයි කියලා කියනවා. ඔව් L සමානයි බිඳුවන S උපශක්ති මට්ටමනේ. S උපශක්ති මට්ටමේ තියෙන S කාක්ෂික ගෝලාකාරයි. P උපශක්ති මට්ටමේ තියෙන P කාක්ෂික ඩම්බෙලාකාරයි. හැඩය කියන්නේ මේකෙන් තමයි. ඒකට ගහන දම්පාන ඉරක් මේ ක්වොන්ටම් අංකයෙන් කාක්ෂිකයේ හැඩය අර්ථ දක්වයි කියන එක ගහගන්න. මෙන්න මේ ලියන්න ඉස්සෙල්ලා. L සමානයි බිඳුවන S උපශක්ති මට්ටම. L සමාන 1 නම් P උපශක්ති මට්ටම. L සමාන 2 නම් D උපශක්ති මට්ටම. L සමාන 3 නම් F උපශක්ති මට්ටම. ඔය ලියන්න ඉක්මනට. හරි. මේ ලියවන්නේ. එහාට යන්න. L සඳහා ලැබෙන්නේ බිඳුවේ සිට n ඍණ 1 දක්වා වන අගයන් බැවින් n ඍණ 1 දක්වා වන අගයන් බැවින් එක් එක් n අගයට අනුරූප n එක් එක් n අගයට අනුරූප L අගයන් හා ඒවාට අනුරූප උපශක්ති මට්ටම් පහත ආකාර හඳුනාගත හැක. ඒවාට අනුරූප උපශක්ති මට්ටම් පහත ආකාරයට හඳුනාගත හැක. හරි. එළිය ලියන්න. තාපොඩ පොඩි නෝට් එකක් තියනවා ලියන්න. ඒකින්ද මේ ඉඩ තියාගන්න. ඉතින් ලියන්න ඉඩ තියෙනවනේ. හරි ලියන්න මෙහෙම. ඒ අනුව පළවන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමක් පමණක්ද දෙවන ශක්ති මට්ටමේ
S හා P උපශක්ති මට්ටම්ද S හා P උපශක්ති මට්ටම්ද තුන්වන ශක්ති මට්ටමේ SPD උපශක්ති මට්ටම්ද හතරවන ශක්ති මට්ටමේ SPDF උපශක්ති මට්ටම්ද පවතින බව හඳුනාගත හැක. හරි right. ඊළඟට චුම්බක ක්වොන්ටම් අංක ml මෙයාට ඍණ l සිට ධන l දක්වා වූ ගැන තමයි මෙයාට තියෙන්නේ. ඍණ l සිට ධන l දක්වා වූ වගේ. ඒ l සමානයි බිඳුව වුණාම ඍණ බිඳුව ධන බිඳුව කියලා ඒවා නැහැනේ. ඉතින් ml ට එන්නේ බිඳුව විතරයි. බෑ l සමානයි 1 වුණොත් එහෙම ml ට එනවා ඍණ 1 බිඳුව ධන 1 කියලා අගයන් තුනක් එනවා. l සමාන 1 විට ml සමානයි ඍණ 1 වෙන්න පුළුවන්, ml සමානයි බිඳුව වෙන්න පුළුවන්, ml සමාන ධන 1 වෙන්නත් පුළුවන්. හරි. l සමානයි 2 වුණොත් එහෙම l සමානයි 2 වුණොත් එහෙම ml ඍණ 2 වෙන්න පුළුවන්, ඍණ 1 වෙන්න පුළුවන්, බිඳුව ධන 1 ධන 2 වෙන්න පුළුවන්. l සමානයි 3 වුණොත් එහෙම ml සමානයි අර වගේම ඍණ 3 වෙන්න පුළුවන්, ඍණ 2 වෙන්න පුළුවන්, ඍණ 1 වෙන්න පුළුවන්, බිඳුව වෙන්න පුළුවන්, ධන 1 වෙන්න පුළුවන්, ධන 2 වෙන්න පුළුවන්, ධන 3 වෙන්නත් පුළුවන්. දැන් l සමානයි බිඳුව කියලා කියන්නේ l සමානයි බිඳුව කියන්නේ s උපශක්ති මට්ටමනේ. එක කියන්නේ p උපශක්ති මට්ටම. දෙක කියන්නේ d උපශක්ති මට්ටම. තුන කියන්නේ f උපශක්ති මට්ටම. මේ අංක වලින් නිරූපණය කරන්නේ ඒ අදාළ උපශක්ති මට්ටමේ දෙන කාක්ෂික. දැන් මම කියන්නේ p උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් ඉන්නවා කියලා. ඒ p උපශක්ති මට්ටමේ කාක්ෂික තුන තමයි ඍණ 1කින් බිඳුවෙන් සහ ධන 1කින් පෙන්වන්නේ. p උපශක්ති මට්ටමේ දෙන කාක්ෂික තුනක් තිබ්බනේ. අපි කිව්වේ ඩම්බෙල් ආකාර කාක්ෂික තුන මෙහෙම තියෙනවා කියලා. ඒකේ ලම්බක තලවල ඉන්නවා කියලා කිව්වේ. ඔකෙන් එක්කෙනෙක්ට ඍණ 1 කියලා අපි නම් කරනවා. තව එක්කෙනෙක් බිඳුව. අනිත් එක ධන 1. ඒ විදියට. ඒ තුනට කියන නම් ටික තියෙනවා. අපි අර ගෙවල් වලට අංක දාන ගෙවල් අතර ඇඩ්‍රස් තියෙන අංක දාලා 115 වෙන දෙක අනම්මන හුම අංක තියෙන. ඒකේ අදාළ මේ කාක්ෂික හඳුනගන්න තියෙන අංකේ. උතර p උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් ඉන්නවා. ඒ තුන අපි ඍණ 1යි බිඳුවයි ධන 1 කියලා නම් කරනවා. එක්කෙනෙක් ඍණ 1, තව එක්කෙනෙක් බිඳුව, අනිත් එක්කෙනා ධන 1. ඔර s උපශක්ති මට්ටමේ බිඳුව විතරයි තියෙන්නේ. s උපශක්ති එක කාක්ෂිකයන් තියෙන්නේ. S වල එකයි තියෙන්නේ. ඒක ගෝලාකාර කරා විතර එකයි තියෙන්නේ. එක S ඉන්නවා, දෙක S වෙනම ඉන්නවා. හරි. ඒතර ඕනෑම එක S හරි දෙක S හරි තුන S හරි මොකක් හරි ඕනෑම S උපශක්ති මට්ටම කාක්ෂික එකයි තියෙන්නේ. එයා තමයි බිඳුවෙන් හඳුන්වන්නේ අපි. හරි. ඒතර මේකෙන් කීයද හැකි S උපශක්ති මට්ටම දෙන කාක්ෂික එකයි. P උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් ඉන්නවා. D වල කාක්ෂික 1 2 3 4 5ක් ඉන්නවා. F වල කාක්ෂික 1 2 3 4 5 6 7ක් ඉන්න. හරිද? එන ඔය ටික මෙහෙම සාරාංශගත කරොත් මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. අපි මේක මෙහෙම සාරාංශගත කරොත් ප්‍රධාන ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය. ඒ කියන්නේ එන්නේ ප්‍රධාන ශක්ති මට්ටම තමයි එකෙන් ගන්න අපි. ඊට උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංකය. ඒ කියන්නේ L උපශක්ති මට්ටම.
උපශක්ති මට්ටම. චුම්බක ක්වොන්ටම් අංක ml කාක්ෂික ගණන ප්‍රධාන ක්වොන්ටම් අංක n සමාන 1 වුණොත් ප්‍රධාන ශක්ති මට්ටමත් එක තමයි. n සමාන 1යි නම් L ට එන්නේ බිඳුව විතරයි. n සමාන 1යි නම් L ට එන්න පුළුවන් බිඳුව විතරයි. මොකද බිඳුවේ සිට n ඍණ 1 දක්වා එන්න පුළුවන්. n සමාන 1යි නම් 1 ඍණ 1 කියන්නේ බිඳුව විතර. බිඳුව විතරයි එන්න පුළුවන්. ඊට අදාළ ඉලෙක්ට්‍රෝනය ඉන්නේ ඉන්නෝනේ n සමාන 1යි L සමානයි බිඳුවයි වුණොත් එහෙම පළවෙනි ශක්ති මට්ටමේ S කාක්ෂිකයක ඉන්නේ 1s වල ඉන්නේ. n සමානයි 2 වුණොත් ප්‍රධාන ශක්ති මට්ටම 2 n සමානයි 2යි නම් L සමානයි බිඳුව වෙන්න පුළුවන්. L සමානයි 1 වෙන්නත් පුළුවන්. n සමානයි 2යි L සමාන 1 වුණොත් දෙවෙනි ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම ඉන්නේ 2s වල ඉන්නේ. n සමානයි 2යි L සමාන 1 වුණොත් එහෙම 2 p වල ඉන්නේ. n සමානයි 3 වුණොත් එහෙම ප්‍රධාන ශක්ති මට්ටම 3 L සමානයි බිඳුව වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන්. n සමානයි 3යි L සමානයි බිඳුව වුණොත් මෙයා 3s. n සමානයි 3යි L සමාන 1 වුණොත් එහෙනම් මේක 3p. n සමානයි 3යි L සමාන 2 වුණොත් එහෙනම් මෙයා 3d. ඒ විදිහට. n සමාන 4 වුණොත් එහෙම ප්‍රධාන ශක්ති මට්ටම 4. L සමානයි බිඳුව වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන්. n සමානයි 4යි L සමානයි බිඳුව වුණොත් මේක 4s. n සමානයි 4යි L සමාන 1 වුණොත් මේක 4p. n සමානයි 4යි L සමානයි 2 වුණොත් 4d. n සමානයි 4යි L සමාන 3 වුණොත් 4f. කොහොමද? චුම්බක ක්වොන්ටම් අංක කොහමද වෙන්නේ? එවන්ද මේ කී හැටි L සමානයි බිඳුවයි නම් ml ට එන්නේ බිඳුව විතරයි. L සමාන 1යි නම් ml ට එනවා ඍණ 1 බිඳුව ධන 1 3ක් එනවා. L සමානයි බිඳුවයි නම් L සමාන බිඳුව ml ට එන්නේ බිඳුව විතරයි. කාක්ෂික 1යි තියෙන්නේ. එතකොට n සමානයි 1 වෙලා L බිඳුව වුණොත් ml ට එන්නේ බිඳුවයි. n සමානයි 2 වෙලා L බිඳුව වුණොත් ml ට එන්නේ බිඳුව තමයි. කොහොම හරි L ට බිඳුව නම් තියෙන්නේ ml ට එන්නේ බිඳුව විතරයි. L ට බිඳුව නම් තියෙන්නේ ml ට එන්නේ බිඳුව විතරයි. ඒක පළවෙනි ශක්ති මට්ටමේ වෙන්න පුළුවන් දෙවෙනි ශක්ති මට්ටම වෙනව තුන ඔකක් හරි. පළවෙනි ශක්ති මට්ටමේ 1s වෙන්න පුළුවන් දෙවෙනි ශක්ති මට්ටමේ 2s වෙන්න පුළුවන් කවුරු හරි. L සමානයි බිඳුව නම් ml උත් බිඳුව. L සමාන 1යි නම් ml ට එනවා ඍණ 1 බිඳුව ධන 1 එනවා. L සමාන 1යි නම් ml ඍණ 1 බිඳුව ධන 1 වෙනවා. L සමාන 2යි නම් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 වෙනවා. L සමාන 1යි නම් මේක ඍණ 1 බිඳුව ධන 1 වෙනවා. L සමාන 2යි නම් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 වෙනවා. 3යි නම් ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 වෙනවා. ඔය විදිහට. හරි. ml බිඳුව නම් එන්නේ කාක්ෂික තියෙන එකයි. ml බිඳුව නම් කාක්ෂික එකයි. ඍණ 1යි බිඳුව ධන 1යි 3ක් આવොත් කාක්ෂික 3. මේ කාක්ෂික 1යි කාක්ෂික 3යි කාක්ෂික 5යි. කාක්ෂික 1යි කාක්ෂික 3යි කාක්ෂික 5යි කාක්ෂික 7යි. කොහොමද? හරි. ඔන්න ඔය විදිහට වෙන්නේ. මේවනේ. ඔය විදිහට වෙන්නේ. හරි. හරි n ට ලැබෙන අගය අනුව ලැබිය හැකි L අංක මේ තියෙන්නේ. L ට ලැබිය හැකි අංක අනුව ලැබිය හැකි ml අංක මේ තියෙන්නේ. ඒතර පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ S උප ශක්ති මට්ටමක් විතරයි.
S උපශක්ති මට්ටමේ තියෙන එක කාක්ෂියක් විතරයි. එනේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික එකයි. දෙවෙනි ශක්ති මට්ටමේ S හා P උපශක්ති මට්ටම් වර්ග දෙකක් තියෙනවා. S වල කාක්ෂිකයි P වල කාක්ෂික තුනක්ම කාක්ෂික හතරක් තියෙනවා දෙවෙනි ශක්ති මට්ටමේ. තුන්වෙනි ශක්ති මට්ටමේ SPD උපශක්ති මට්ටම් වර්ග තුනක් තියෙනවා. S වල කාක්ෂිකයි P වල කාක්ෂික තුනයි D වල කාක්ෂික පහයි ඔක්කොම කාක්ෂික 9ක් තියෙනවා. හතරවෙනි ශක්ති මට්ටමේ වගේ SPDF යටි හතරක් තියෙනවා. S වල කාක්ෂිකයි P වල කාක්ෂික තුනයි D වල පහයි F වල හතයි ඔක්කොම එනවා කාක්ෂික 16ක් එනවා. හරි. හරි නේද? මේක තමයි අපි ලිව්වේ. එතන මෙය බිඳුව දතුරුව ඍණයකයේ සිට ධනයක දක්වා වූ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ගත හැකිය. මේ ක්වොන්ටම් අංකයෙන් අවකාශයේ කාක්ෂික දිශානත විස්තර වේ. ඔව් දැන් ml ට ඍණයක බිඳුව ධනයක වෙන වලින් අපිට කීයද හැගනේ? ඍණයක වෙන කෙනා ඉන්න දිශානතේ නෙවෙයි බිඳුව කෙන කෙනා ඉන්න. එක් එක් කාක්ෂික දිශානතය කියවෙන්නේ මේකෙන් තමයි. මේ මොකද්ද? ml වලින් තමයි කියවෙන්නේ. දිශානත එතන ගහන්න ඉරක් ගහන එකට ක්‍රොස් පාර. මේ ක්වොන්ටම් අංකයෙන් අවකාශයේ කාක්ෂික දිශානත විස්තර වේ. දිශානත කියන්නේ යාගේ පිහිටීම. L ට තිබිය හැකි අගයන් සංඛ්‍යාවෙන් උපකවචයේ තිබිය හැකි කාක්ෂික සංඛ්‍යාව ප්‍රකාශ වේ. හරිද? මේ ලියන්න ඉස්සෙල්ලා පොඩි නෝට් එකක් ලියන්නක් තියෙනවා එතන. එන්න මේ ටික මේ එක පැත්තට එන ලියන්න අපි මේ පැත්තෙන් අපිට අවශ්‍ය විස්තර ලියාගෙන යන්න මෙහෙට. හරි. ඊට මදිය මම ලියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ලියා ගන්න email කියලා. හරි. එන ලියන්න. මේ අනුව L සමානයි බිඳුව විට L සමානයි බිඳුව විට ML සඳහාද බිඳුව පමණක් ලැබෙන බැවින් ML සඳහාද බිඳුව පමණක් ලැබෙන බැවින් බිඳුව පමණක් ලැබෙන බැවින් L සමානයි බිඳුව වන S උපශක්ති මට්ටමේ L සමානයි බිඳුව වන S උපශක්ති මට්ටමේ L සමානයි බිඳුව වන S උපශක්ති මට්ටමේ ML සමානයි බිඳුව වන එක් කාක්ෂිකයක් පමණක් ML සමානයි බිඳුව වන එක් කාක්ෂිකයක් පමණක් පවතින බව හඳුනාගත හැකියි. පවතින බව හඳුනාගත හැකිය. හඳුනාගත හැකියි. එලෙසටම P උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් පවතින බවද P උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් පවතින බවද D උපශක්ති මට්ටමේ කාක්ෂික පහක් පවතින බවද D උපශක්ති මට්ටමේ කාක්ෂික පහක් පවතින බවද F උපශක්ති මට්ටමේ කාක්ෂික හතක් පවතින බවද තහවුරු වේ. F උපශක්ති මට්ටමේ කාක්ෂික හතක් පවතින බවද තහවුරු වේ. හරි. මේ MS ඊට පස්සේ MS වලට එන්නේ අගයන් දෙකයි.
එක්ක ධන භාගේ නැත්නම් ඍණ භාගය. ඔගේ කියන්නේ ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙන දිශාව. දක්ෂිනාර්ධ භ්‍රමණය වෙනවා නැත්නම් වාමාර්ධ භ්‍රමණය වෙන මුකුත් කියන්න බෑ. එක්ක දක්ෂිනාර්ධ කරගෙන නැත්නම් වාමාර්ධ කරගෙන. ඍණ භාගේ ධන භාග කැමති විදිහට ගන්න පුළුවන්. දෛශික වගේ තමයි. අපි ගාන හදන පටන් ගන්නකොට මේ පැත්තට එනවා ධන කියලා ගත්තොත් අනිත් පැත්තට එනවා ඍණ. ගාන හදන පටන් ගත්තී අපි මේ පැත්තේ ධන කියලා ගත්තොත් අනිත් පැත්තට එනවා ඍණ වෙන්නේ. කැමති පැත්තට ගත්ත හැකියි. ධන භාගේ දක්ෂිනාර්ධ භ්‍රමණය නම් ඍණ භාගේ වාමාර්ධ භ්‍රමණය. ඉතල වෙන කරගෙන ඒව නැහැ. එක්ක දකුණු නැත්නම් වමට එච්චර. චුම්බක භ්‍රමණ ක්වොන්ටම් අංකයේ ms ධන භාගය හා ඍණ භාගය අනුව මීට අත්කරගතේ අගයන් දෙකකි. ඉලෙක්ට්‍රෝන භ්‍රමණයේ සිදුවිය හැකි දෙදිශා මින් ප්‍රකාශිතේ. භ්‍රමණය වන ආරෝපණයකට චුම්බක ක්ෂේත්‍ර නිපදවිය හැකි. ආරෝපණ භ්‍රමණය වෙනවා නම් චුම්බක ක්ෂේත්‍ර නිපද වෙනවා. එබැවින් එකින ප්‍රතිවිරුද්ධ භ්‍රමණ විසින් ප්‍රතිවිරුද්ධ ලෙස දිශානත වූ චුම්බක ක්ෂේත්‍ර ජනනය කෙරේ. ධන භාග දක්ෂිනාවත කරගෙන යනවා නම් එයා එක් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. ඍණ භාග වාමවත කරගෙන යනවා නම් එයා අනිත් පැත්තේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. ඒකයි මේ කියන්නේ. එකිනෙක ප්‍රතිවිරුද්ධ භ්‍රමණ විසින් ප්‍රතිවිරුද්ධ ලෙස දිශානත වූ චුම්බක ක්ෂේත්‍ර ජනනය කෙරේ. අනේට ගහන රෝස්පාණයක් ගහන්න භ්‍රමණය වන ආරෝපණයකට චුම්බක ක්ෂේත්‍ර නිපදවිය හැකිය. ඒ බැවින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ භ්‍රමණ විසින් ප්‍රතිවිරුද්ධ ලෙස දිශානත වූ චුම්බක ක්ෂේත්‍ර ජනනය කෙරේ. යොකුණු ගහන එකක්. හරි. ඔන්න ක්වොන්ටම් අංක ටික හරි. පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ S උප ශක්ති මට්ටමක් විතරයි. S වල තියෙන කාක්ෂික එකයි. දෙවන ශක්ති මට්ටමේ S හා P උප ශක්ති මට්ටම වර්ග දෙකක් තියෙනවා. S වල කාක්ෂික එකයි P වල කාක්ෂික 3යි. ඔක්කොම කාක්ෂික 4යි. තුන්වන ශක්ති මට්ටමේ SPD කාක්ෂික වර්ග 3ක් තියෙනවා. SPD උප ශක්ති මට්ටම වර්ග 3ක් තියෙනවා. S වල කාක්ෂික එකයි P වල කාක්ෂික 3යි D වල කාක්ෂික 5යි. ඔක්කොම කාක්ෂික 9යි. හතරවන ශක්ති මට්ටමේ SPDF උපශක්ති මට්ටම් වර්ග 4යි. S වල කාක්ෂික එකයි P වල කාක්ෂික 3යි D වල කාක්ෂික 5යි F වල කාක්ෂික 7ක් තියෙනවා. ඔන්න ඔය විදිහට. හරි. ඊළඟට පෞලි බහිෂ්කාර නියමය කියලා එකක් තියෙනවා. පෞලි බහිෂ්කාර නියමය කියලා එකක් තියෙනවා. පෞලි මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. පෞලි කියන්නේ යම් ඉලෙක්ට්‍රෝනයක යම් මූල ද්‍රව්‍යයක පවතින කිසිම ඉලෙක්ට්‍රෝන දෙකක ක්වොන්ටම් අංක 4ම සමාන වෙන්න බෑ කියලා කියන්නේ. මෙන්න මෙහෙම කතාවක් යා කියන මම මේක මෙහෙම අඳින්නම් මේ නෂ්ටිය මේ පළවෙනි ශක්ති මට්ටම මේ දෙවෙනි ශක්ති මට්ටම මම මෙහෙම අඳින්නම් මෙහෙම නෙවෙයි තියෙන්නේ. දැන් නෂ්ටිය මෙහෙම තියෙනකොට එකේ S කාක්ෂික නෂ්ටිය වටා කොහොම තියෙන එකේ S කාක්ෂිකය. දෙකේ S කාක්ෂික ඒක වටා හදිච්ච ගෝලයක් තියෙන. දෙක P කාක්ෂික තියෙන මේ නෂ්ටියත් එක්කමනේ තියෙන මේමනේ තියෙන දෙක P කාක්ෂික ටික. කොහොමද තියෙන්නේ? 3S ටික ඊට වඩා විශාල එකක්. 3 P කාක්ෂික ඊට වඩා විශාලයි. කොහොම තමයි මේ පරමාණු විශාල වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තන අවකාශය විශාල වෙන ওই විදිහට. එක නෂ්ටියක් හැමෝටම තියෙන. මම මගේ ලේසියෙන් මම මෙහෙම අඳින්නම් P කාක්ෂික තුන මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මම අඳින්නම්. හැබැයි එහෙම නෙවෙයි P කාක්ෂිකේ තියෙන්නේ. මේ තුන් දෙනා වෙන මේ මෙහෙම තියෙන එකම නෂ්ටියක් කේන්ද්‍ර කරන් තමයි තියෙන්නේ. මෙහෙම නෙවෙයි තියෙන්නේ. මගේ ලේසියෙන් මම මේ යන්නේ. හරි? එතකොට අපි ගත්තොත් මෙහෙම කෙනෙක් මේක පළවෙනි ශක්ති මට්ටමනේ මේක n සමානයි 1 මෙයා n සමානයි 2 පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම p උප ශක්ති මට්ටම කියන්නේ l සමාන 1නේ මේක l සමාන 1යි මෙයාත් l සමාන 1යි මෙයාත් l සමානයි 1යි වෙන්නේ හරි කොහොමද තියෙන්නේ එතකොට ඊට පස්සේ දැන් ඔන්න l සමාන 1යි p උප ශක්ති මට්ටම නිසා n සමාන 2යි l සමාන 1යි 2p හරි දැන් p උප ශක්ති මට්ටමේ කාක්ෂික තුනක් ඉන්නවනේ මේ බලන්න මේ n සමාන 2යි l සමාන 1යි එක හරි l සමාන 1 වෙච්ච කාක්ෂික තුනක් ඉන්නවා එක්කෙනා ඍණ 1 අනිත් එක නා බිංදු අනිත් එක නා ධන 1 අපි ගමු මෙයා තමයි ml ඍණ 1 වෙච්ච කෙනා මෙයා ml බිංදුව වෙච්ච කෙනා මෙයා ml ධන 1 වෙච්ච කෙනා ඔය ඉන්නේ දැන් ඔන්න මෙතන ඉන්නවා ඉලෙක්ට්‍රෝනයක් හරි
ඒක නේ මෙයාගේ අපි ක්වොන්ටම් අංකුලකයේ ලිව්වොත් එහෙම ප්‍රධාන ශක්ති මට්ටම දෙකනේ. ප්‍රධාන ශක්ති මට්ටම දෙකයි. ඒතර n සමානයි 2යි. උපශක්ති මට්ටම p. ඒතර l සමානයි 1යි. මේ ml ඍණ 1 කියන කාක්ෂිකයේ මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. ml ඍණ 1 කියන කාක්ෂිකයේ මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. මේක අපි දකුණ කරගෙන කියලා අපි හිතමු. ඒතර ms සමාන ධන භාග. හරි. right. දැන් තව කෙනෙක් ඉන්නවා මෙහෙම. මෙයා ක්වොන්ටම් අංකුලකයේ n සමානයි 2යි. ප්‍රධාන ශක්ති මට්ටම 2. l සමාන 1යි. p වල ඉන්නේ. ml සමාන ඍණ 1 තමයි මේ කාක්ෂිකය. එයා කරගෙන මමට ms සමාන ඍණ භාගය. අවුලක් නැහැනේ. ක්වොන්ටම් අංකුලකයේම සමාන වෙලා නැහැ. n සමානයි l සමානයි ml උත් සමානයි. හැබැයි ms වෙනස්. ක්වොන්ටම් අංකුලකයේම සමානලා නැහැ. වෙනසක් තියෙනවා ගැටලුවක් නැහැ. තව කෙනෙක් ගම් බලන්න අපි එහෙම. තව කෙනෙක් ගම් බලන්න මෙහෙම. එහෙම කෙනෙක් හිටියොත් n සමානයි 2යි. l සමාන 1යි. ඕව වෙනස් වෙන්න බෑනේ. ඇයි දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නේ? දෙවෙනි ශක්ති මට්ටමේ n සමාන 2 වෙන්න ඕන. ඉන්නේ p වල. ඒතර l සමාන 1 වෙන්න ඕන. මෙයා මේ ml ඍණ 1 කියන කාක්ෂිකයේ මේ තියෙන. ඒතර ms ට මොකද්ද වෙන්නේ? n සමානයි 2 වෙනස් වෙන්න බෑ. l සමාන 1 වෙනස් වෙන්න බෑ. ml ඍණ 1 කියන වෙනස් වෙන්නත් බෑ. මේ කාක්ෂික ඇතුලේ ඉන්න නම් ඔය ටික කොහොම තියෙන්න ඕන? ඔය ටික කොහොම තියෙනවනේ? ms ට මොකද්ද වෙන්නේ? ms ට ධන භාගය ආවොත් එහෙම මේ අගයන් හතරම මේ අගයන් හතරට සමානයිනේ. මේ අගයන් හතරමයි මේ අගයන් හතරම සමාන වෙන්න බෑනේ. ධන භාගය આવොත් බෑ. ඍණ භාගය આવොත් එහෙම මේ අගයන් හතරම මේ අගයන් හතරට සමානයි. එහෙම වෙන්නත් බෑ. වෙන ms වෙන්න අගයකුත් නැහැ. ms එක්ක ධන භාගය වෙනවද ඍණ භාගය නේ එන්න අගයක් නැහැ. මේ කාක්ෂිකස්සේ ඉන්නවනම් ඔය පෙන්වන්න මේක. මේ කාක්ෂ තුලේ ඉන්නවනම් අනිවාර්යෙන් n සමානයි 2යි. අනිවාර්යෙන් l සමාන 1යි. අනිවාර්යෙන් m සමාන ඍණ 1යි. ඒක වෙනස් වෙන්න බෑ. ප්‍රධාන ශක්ති මට්ටම 2 තමයි. උපශක්ති මට්ටම p එකද l සමාන 1යි. මේ ඍණ 1 කියන කාක්ෂිකේ. ඒතර m ඍණ 1 වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. මේ කාක්ෂයෙන් නම් මේව වෙනස් වෙන්න බෑ. ඒ ටික එහෙම තියෙන්න ඕනේ. ms ධන භාගය આવොත් මේ ටික සමාන වෙනවා. ms ඍණ භාගය આવොත් මේ ටික සමාන වෙනවා. වෙන එන්ඩාගේ උත් නැහැ. එහෙනම් මොකද ඒ තේරුම? මෙහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ. පැවතිය නොහැක. පැවතිය නොහැක. තියෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ කාක්ෂිකයක ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 2යි. ඉන්නඩා ඉන්න බෑ. දැන් මේවත් ඉන්න පුළුවන්. මේව ගත්තොත් මෙහෙම මේ ඉලෙක්ට්‍රෝන ගාන n සමානයි 2යි. l සමාන 1යි. මෙයා ml බිඳුවනේ. ml බිඳුවයි. මෙයා කරන දකුණට ms සමාන ධන භාග වෙනවා. හරිනේ. එතකොට n සමානයි l සමානයි ms උත් සමානයි. හැබැයි ml වෙනස්. ml වෙනස් අවුලක් නැහැ ඉන්න පුළුවන් එතකොට. තායක ගත්තොත් මේකේ මෙයා කියනවා n සමානයි 2යි l සමාන 1යි. මේ ml බිඳුව වෙච්ච කාක්ෂිකය ml බිඳුවයි. එතන ms සමානයි ඍණ භාග. n සමානයි l සමානයි ms සමානයි. හැබැයි ml වෙනස්. ගැටලුවක් නැහැ ඒක. මේකෙත් එහෙම දෙන්නෙක් ඉන්න පුළුවන්. දෙකයි ඉන්න පුළුවන්. මේක වෙන n සමානයි 2යි l සමානයි 1යි ml සමාන ධන 1යි නේ මේ කාක්ෂිකේ. ms ධන භාග. තව එක්කෙනෙක් ඉන්නවා මේකෙම n සමානයි 2යි l සමානයි 1යි ml සමාන ධන 1යි ms ඍණ භාග. ඔහමදි. හරි. හැම කාක්ෂිකෙ ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2යි. පවුලි බහිස්කාරණීය මෙහෙම නෙවෙයි කියන්නේ. පවුලි කියන්නේ එකම පරමාණුවේ ඉන්න කිසිම ඉලෙක්ට්‍රෝන දෙකක ක්වොන්ටම් අංක කුලක සමාන වෙන්න බෑ කියලා කියන්නේ. ඔය කාරණා තෘප්ත වෙන්න නම් ක්වොන්ටම් අංක කුලකයන් සමාන වෙච්ච දෙන්නෙක් ඉන්න බැරි නම් කාක්ෂියක් අස්සේ ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2යි. ඒක ව්‍යුත්පන්න වෙන්නේ ඔතනින්. හරි. මේක අපිට තව ටිකක් දික් කරගත්තා මේක මෙහෙම. ඉලෙක්ට්‍රෝන ගණන මුළු ඉලෙක්ට්‍රෝන ගණන කිය. හරි. ඉන්න බාන වෙන වැඩේ.
පළවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමක් විතරයි තියෙන්නේ. S වල කාක්ෂිකයයි තියෙන්නේ. එක කාක්ෂික ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි තියෙන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමේ S හා P උපශක්ති මට්ටම් වර්ග දෙකක් තියෙනවා. S වල කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි. P වල කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන 6යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඔක්කොම ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 8යි. පළවෙනි ශක්ති මට්ටමේ මුළු ගාන දෙකයි ඉන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ SPD උපශක්ති මට්ටම් වර්ග තුනක් තියෙනවා. S වල කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි. P වල කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන 6යි. D වල කාක්ෂික 5 ඉලෙක්ට්‍රෝන 10යි. ඔක්කොම 18ක් ඉන්න පුළුවන්. හතරවෙනි ශක්ති මට්ටමේ SPDF උපශක්ති මට්ටම වර්ග හතරක් තියෙනවා. S වල කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි. P වල කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන 6යි. D වල කාක්ෂික 5 ඉලෙක්ට්‍රෝන 10යි. F වල 7යි කාක්ෂික ඉලෙක්ට්‍රෝන 14යි. ඔක්කොම 32ක් ඉන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. හරි. අපි ලියමු මේ පෞලි බහිෂ්කාර මූල ධර්මය. එන පෞලි බහිෂ්කාර නියමයට අනුව පෞලි බහිෂ්කාර නියමයට අනුව පෞලි බහිෂ්කාර නියමයට අනුව යම් පරමාණුක පවතින කිසිදු ඉලෙක්ට්‍රෝන දෙකක ක්වොන්ටම් මංග කුලකයන් එකිනෙකට සර්ව සම විය නොහැක. වෙන පාඩම් රෝස පාඩම් ලියන්න. මෙම නියමයේ තෘප්ත වීමට කාක්ෂකයක් තුල පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන කාක්ෂකයක් තුල පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකක් විය යුතුය. හරි. මෙන්න මේක අද ගන්න මේක.
හරි හරිනේ දැන් මේ වගුව ඇඳ ගන්න ඕනේ අපි වගුව කොහෙද ඇඳ ගන්න වගුව නෝට් ලියන පොතේ ඇඳ ගන්නත් පුළුවන් නැත්නම් මේක අර පරමාණු විද්‍යුත් ටියුට් එකේ අන්තිම පිටුවේ ඉඩක් තියෙනවා අන්තිම පිටුවේ නැත්නම් මේකේ ඉඩ තිබ්බනේ ඒ 19 වෙනි පිටුවේ ඒක උනාලේ අඳින්න පුළුවන් ඉතින් එක්කෝ මෙතන අඳ ගන්න 19 පිටුවේ අඳ ගන්න නැත්නම් ලියන නෝට් ලියන පොතේ අඳ ගන්න කොහෙද කමන්නේ මේ වගුව මෙහෙම අඳ ගන්න ඕනේ මේ ඉස්සෙල්ලා මේ උඩ ටික පොඩ්ඩක් පැහැදිලිව පෙන්නමු ලොක් කරලා ප්‍රධාන ක්වොන්ටම් අංකය n ප්‍රධාන ශක්ති මට්ටම n තියෙන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය n ප්‍රධාන ශක්ති මට්ටම උද්දිකංශ ක්වොන්ටම් අංකය l උපශක්ති මට්ටම චුම්බක ක්වොන්ටම් අංක ml කාක්ෂික ගණන ඉලෙක්ට්‍රෝන ගණන මුළු ඉලෙක්ට්‍රෝන ගණන මේ තියෙන්නේ හරි අසල කොටි පොඩ පෙන්නන්නකෝ හරි මේක අඳ ගන්න
හරි හරි නේද එතකොට පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ S උපශක්ති මට්ටමක් විතරයි S වල තියෙන කාක්ෂික එකයි එකාක්ෂ ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි ඉතින් පළවෙනි ශක්ති මට්ටමේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගානත් දෙකයි පළවෙනි ශක්ති මට්ටමේ එක S පළවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමක් විතරයි තියෙන්නේ S වල කාක්ෂික එකයි තියෙන්නේ ඒක කාක්ෂ ඉලෙක්ට්‍රෝන ගාන දෙකයිනේ ඉතින් පළවෙනි ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි දෙවෙනි ශක්ති මට්ටමේ SP උපශක්ති මට්ටම වර්ග දෙකක් තියෙනවා S වල කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි P වල කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන 6යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න පුළුවන් තුන්වෙනි ශක්ති මට්ටමේ SPD උපශක්ති මට්ටම වර්ග දෙනවා තුනක් S වල කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි P වල කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන 6යි D වල කාක්ෂික 5යි ඉලෙක්ට්‍රෝන 10යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18ක් දාන්න හතරවෙනි ශක්ති මට්ටමේ SPDF උපශක්ති මට්ටම වර්ග 4ක් තියෙනවා S වල කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි P වල කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන 6යි D වල කාක්ෂික 5යි ඉලෙක්ට්‍රෝන 10යි F වල කාක්ෂික 7යි ඉලෙක්ට්‍රෝන 14යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 32යි හරි ඔක්කොම 32යි තියෙන්නේ දැන් මේක තව පොඩි කතා වගේක් තියෙනවා මේක මෙන්න මෙහෙමයි දැන් අපිට එක් උපශක්ති මට්ටමකට දාලා කාක්ෂික ගාන ගන්න පුළුවන් 2L ධන 1 කියන සූත්‍රය. L සමානයි 1 වුණොත් එහෙම. L සමානයි බිඳුව ගමු. L සමානයි බිඳුව වුණොත් එහෙම S උපශක්ති මට්ටමනේ. 2L ධන 1 වෙන්නේ කීයද එතකොට? මේව ලියාගමු අපි. L. හරිද? උපශක්ති මට්ටම. උපශක්ති මට්ටම. උපශක්ති මට්ටම 2L ධන 1 කාක්ෂික ගණන L සමානයි බිඳුව වුණොත් එහෙම උපශක්ති මට්ටම S එතකොට දෙවරක් බිඳුව 1 කාක්ෂික 1 L සමාන 1 වුණොත් P දෙවරක් 1 2 1 3 කාක්ෂික 3 L සමාන 2 වුණොත් D දෙවරක් 2 4 1 5යි කාක්ෂික 5යි 3 වුණොත් F දෙවරක් 3 6 1 7යි කාක්ෂික 7යි ඔන්නෝම වෙනවා හරිද ඔක එකක් ඊට n ට ලැබෙන අගයෙන් අපිට ගන්න පුළුවන් n වර්ගය කියන්නේ n වර්ගය කියන්නේ ඒ අදාළ ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගණන මුළු කාක්ෂික ගණන මුළු කාක්ෂික ගණන 2n වර්ගයෙන් එනවා අපිට මුළු ඉලෙක්ට්‍රෝන ගණන මේ විදිහට n සමාන 1යි නම් එකේ වර්ගය 1යි මුළු කාක්ෂික ගණන 1යි පළවෙනි ශක්ති මට්ටමේ මුළු කාක්ෂිකයයි තියෙන්නේ 2n වර්ගය කියන්නේ 2යි මුළු ඉලෙක්ට්‍රෝන 2යි n සමානයි 2 වුණොත් n වර්ගය 4යි මුළු කාක්ෂික ගණන 4යි නේ දෙවෙනි ශක්ති මට්ටමේ මුළු කාක්ෂික ගණන 4යි 2n වර්ගය කියන්නේ 2 වර්ගය 4 4 2 8යි මුළු ඉලෙක්ට්‍රෝන ගණන 8යි n සමානයි 3 වුණොත් m n වර්ගය 9යි මුළු කාක්ෂික ගණන 9යි 2n වර්ගය 18යි මුළු ඉලෙක්ට්‍රෝන ගණන 18යි n සමාන 4 වුණොත් එහෙම 16යි මුළු කාක්ෂික ගණන 16යි 2n වර්ගය 32යි මුළු ඉලෙක්ට්‍රෝන ගණන 32යි දැක්කා 2L ධන 1න් අපිට ගත්ත හැකි ඒ අදාළ උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගණන ගත්ත හැකි ඒ වගේම n වර්ගයෙන් ගත්ත හැකි ඒ අදාළ ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන මුළු කාක්ෂික ගණන ගත්ත හැකි මේ කියන්නේ අදාළ උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගණන නේ ඒ අදාළ L වලින් කියන උපශක්ති මට්ටම අදාළ කාක්ෂික ගණන L වලින් කියන උපශක්ති මට්ටම L සමානයි 0 නම් S L සමාන 1 නම් P L සමාන 2 නම් D එහෙම නෙවෙන්නේ L වලින් කියන උපශක්ති මට්ටම අදාළ කාක්ෂික ගණන ගත්ත හැකි මෙතන
n වලින් කියන ප්‍රධාන ශක්ති මට්ටම අදාළ මුළු කාක්ෂික ගාන මෙතනින් ගත්ත හැකි මුළු ඉලෙක්ට්‍රෝන ගාන මෙතනින් ගත්ත හැකි. හරි. අපි ලියන්න L මගින් ලැබෙන යම් අර මේකට යටින් ලියන්න මේ වගුරට යටින් ලියන්න. වගුරට යටින් හරි ආයෙත් පිටු හරි ලියන්න. L මගින් ලැබෙන යම් උපශක්ති මට්ටමකට අදාළ කාක්ෂික ගණන 2L ධන 1 මගින් ලබාගත හැකි. 2L ධන 1 මගින් ලබාගත හැකි. මෙන්න මේ වගු වැඳ ගන්න. හරි. ඉවර හිනා ලියන්න. n මගින් ලැබෙන ප්‍රධාන ශක්ති මට්ටමකට අදාළ මුළු කාක්ෂික ගණන n වර්ගය මගින් ලැබෙන අතර එම ප්‍රධාන ශක්ති මට්ටමට අදාළ මුළු ඉලෙක්ට්‍රෝන ගණන 2n වර්ගය මගින් ලබාගත හැකි. හරි. මේක දැනගන්න ඉක්මනට.
හරි